ලයි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණේ පවත්වන 270 වන භාවනා වැඩසටහන භික්ෂු වැඩසටහනක් එහි දෙවන ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් මම ගෞරවනීය මාරඹේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා එහෙමනම් අපිට ලැබිලා තියෙන කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න කියලා. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අදත් අපි මේ වෙලාවේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් භාවනාවට උපකාර වෙන කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. ලිඛිත කර්මස්ථාන වාර්තා අපිට මේ අවස්ථාවට 25ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඊමේල් හරහා වාර්තා 4ක් ලැබිලා තියෙනවා. පළමුවෙන්ම ලිඛිතව ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සක්මන යටිපතුලේ ස්පර්ශයට පමණක් සීමා නොකළෙමි. ශරීරයට සක්මනේදී දැනෙන මද සුලං ස්වභාවයේද ශබ්දද ග්‍රහණයට ගත්ෙමි. සක්මන පාදවලට පමණක් නොව මුළු ශරීරයටම සංවේදනය කොට කළ යුතු බව හැඟේ. එය නිවැරදිද? පරියංක භාවනාව ඊයේ තිබූ තත්වයට වඩා අද කායික වේදනාව තරමක් වැඩියෙන් දැනුනි. එසේ වුවද එම වේදනාව ආනාපානයටත් වඩා ශරීරය සතිමත් කරන බව පෙනේ. වේදනාව ආශිර්වාදයකි. දිනපතා සතිය පිහිටුවීම. දිනපතා සතිය පිහිටුවීමේදී එකී කාර්ය තුල සිදු කළ බවට සතුටක් ඇත. වැළඳීමේදී පියවර තැබීමේදී බත් කටවල් ගණන හෝ තබන පියවර ගණනය නොකළෙමි. එය සතිමත් වීමට අවශ්‍ය නැති බව සිතේ. ගණනය කිරීමට සිත අතීතයට රඳවයි. එකී බත් පිඬ වළඳන බව දැනගතිමි. එපමණයි. හොඳයි. මුලින්ම සක්මනේ තොරතුරු වලට විසුණොත්, ඒ කියන්නේ අපි මුලදී සක්මනේ යටිපතුලට අවධානය යොමු කිරීමේ යම්කිසි තේරුමක් තියෙනවා. ඒකේ වටිනකමක් තියෙනවා. මොකද දැන් මෙතෙන්ට අවශ්‍යයි අපේ හිතේ ඒකාග්‍රතාවයක්. හිත නිකන් හොඳට ફોකස් කරන එකක්. දැන් හිතන්න අපි හිත තියෙන සම්පූර්ණයෙන් විසිරිලා. ආත්පස නිකන් එහෙ මෙහෙ දුවන ගතියක් තියෙන්නේ. ඉතින් ඒ බඳු අවස්ථාවකදී ඒක සුදුසු නැහැ විපස්සනාවකට. එතෙන්දී අපිට අවශ්‍යයි මේක හොඳට නිකන් අපි ටෝච් එකක් ફોකස් කරනවා වගේ එක තැනකට නාභිගත කරනවා වගේ දෙයක් අපේ හිතෙත් කරගන්න අවශ්‍යයි. ඉතින් යන්නේ කටයුත්ත අපි සක්මනේදී කරද්දී මුලදී අපි හුඟක් උත්සාහන්ත වෙනවා යටිපතුලට පූර්ණ වශයෙන් අවධානය යොමු කරන්න. ඉතින් අදහස් වෙන්නේ නැහැ අනිකුත් දේවල් නොදැනෙනවා කියලා. නමුත් අපි පූර්ණ අවධානයක් යොමු කරන්නේ යටිපතුලට. ඒතර යටිපතුල තියෙන කියන මේ ක්ෂේත්‍රඵලයට නැත්නම් මේ වර්ගඵලයට අවධානය යොමු කරන්න අපේ හිත නිකන් එතෙන්ට එකතු වීමක්, එක්කාසු වීමක්, එතෙන්ට නිකන් එක්රැස් වීමක් සිද්ධ වෙනවා. එතෙන්ට හොඳට චිත්ත ශක්තියක් යොමු වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි එතන බලාපොරොත්තුව. හැබැයි ඊට පස්සේ දැන් හිතන්න කාලයක් යනකොට දැන් ওই කටයුත්ත සාර්ථක වෙනවා. ඒ කියන්නේ හොඳට යටිපතුලේ අවධානය පවත්වන්න පුළුවන්. වම දකුණ කියන දෙයක් නැහැ. උසවනවා තබනවා කියන දෙයක් නැහැ. හොඳට කටයුත්ත නිදැල්ලේ කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මනස සෑහෙන්න ඒකාග්‍ර වෙලා ඇවිල්ලා අපිට උවමනා තැනට හිත ගෙනියන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා එතකොට අපිට පුළුවන් මුළු කයම බලන්න. එතකොට අර යටිපතුලට විතරක් සීමා කරන්න අවශ්‍ය නැහැ. මුළු කයටම අවධානය යොමු කළාට කිසි වරදක් නැහැ. මේ මුළු කයටම අවධානය යොමු කළත්, ඒ කියන්නේ ඕකේ දෙපැත්තක් තියෙනවා ඇත්තටම. අපිට පුළුවන් මුළු කය දිහා සමත්යක් වශයෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් කයේ දැනෙන යම්කිසි සංවේදනාවක් ඕනම තැනක තෝරගෙන ඒකට විශේෂයෙන් අවධානය යොමු කරන්නත් පුළුවන්. මේ දෙකම බලංගුයි. අපි විපස්සනාවක් වඩනකොට ඒ අදාළ තැනකට යොමු කරගෙන අදාළ අරමුණක් හොඳට නැවත නැවත නිරීක්ෂණය කරනවා නම් එතෙන්දී අපි ඒ තෝරගත් අරමුණට අපි දුමු ටිකක් ප්‍රබලව දැනෙන තෝරගත් අරමුණට යොමු කළා ඒක බලනවා දිගින් දිගට බලනවා. සමහර වෙලාවට ඉතින් ඕක ටිකක් වෙහෙස වුණාම අපිට පුළුවන් සමස්තයක් වශයෙන් මුළු කය දිහාම හරියට නිකන් වෙන කෙනෙක් දිහා බලනවා වගේ බලාගෙන යන්න පුළුවන්. එතකොට තමයි අපි කියන්නේ මෙතන තියෙන නිකන් අර අනුන් දිහා බලන ගතියක්. Taman දිහාම බලන්නේ හැබැයි අනුන්ගේ දෘෂ්ටි කෝණයකින්. ඒක ඊටාම් වැදගත්. ඊට පස්සේ පරයන්ක භාවනාව ගැන කියලා තියෙනවා. ඊට අමතරව අද දානේ වළඳද්දී කරපු විදිහ කියන කියලා තියෙනවා. දානේ වළඳද්දී අර බත් කටවල් ගණන් කරන එකේ යම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ කියන්නේ අපි ගණන් කරද්දී ඒක මතක තියාගන්න ඕනේ ගණිතයේ පාඩමක් වගේ වෙනවා. ඒක ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ හැම බත් පිඬක් ගානේ අපිට සිහිය පිහිටවන්න පුළුවන් නම්, සිහිය හොඳට පවත්වන්න පුළුවන් නම්
මනස සැහැල්ලුවෙන් තියාගෙන ඒ සෑම ක්‍රියාවකම අපි අවධානය පවත්වන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳයි. පරයන්ක භාවනාදී මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා තුනේ මට මතක නැහැ. වේදනාව. ඔව්. එතෙන්දී ඔය කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් අපිට ආස්වාස ප්‍රස්වාසය බොහොම අර සියුම් අරමුණක් හින්දා ඒකෙදී එච්චර සමහරවිට අපිට නොදැනෙනවා වෙන්න පුළුවන්. නමුත් වේදනාවක් දැනෙද්දී එතන අපේ අවධානය නිතරම ගන්න ගතියක් තියෙනවා. එතෙන්ට අපේ අවධානය යොමු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක නරක නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ තාම අර ගොඩනගාගත්ත ඒකාග්‍රතාවයක් සතිමත් බවක් නැත්තම් මේ වේදනාවත් එක්ක පස්සේ ගැටෙන්න ගන්නවා. ඒතර භාවනාව එපා වෙනවා. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ආනාපානය වගේ දෙයක් තෝරගෙන යනකොට එතන තියෙන්නේ ලොකු ප්‍රිය උපදවන ගතියකුත් නැහැ. ඒ වගේම මේ අප්‍රිය ගතියකුත් නැහැ. එතන තියෙන උදාසීන ස්වභාවයක්, මධ්‍යස්ථ ස්වභාවයක්. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න දෙකම නැති, ඇලීමෙන් ගැටීමෙන් දෙකම තොර තත්ත්වයක් වගේ තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ බඳු එකක යන එක වඩා සුදුසුයි. එහෙම යනකොට පස්සේ ඉතින් හිතේ හැදෙනවා ඒකාග්‍රතාවය, සතිය. ඔය දියුණු වෙලා එනකොට කය සැහැල්ලු වීමක්, හිත සැහැල්ලු වීමක්. අපි කියන්නේ කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක්. ඔය හැදිලා එනකොට ඊළඟට ඉතින් වේදනාවට දාන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අපි යෝගාවචරයක් වශයෙන් දන්නවා ටිකක් මේක සම්බන්ධයෙන් යම් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ වේදනාවත් එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරුවක් නෑ. හොඳයි සානස්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අප ප්‍රථම දින මෙම පින්බිමට පැමිණෙන විට සතිය පිළිබඳව කිසි අවබෝධයක් නොවුනොද ඊයේ දින ලබා දුන් මඟ පෙන්වීම අනුව සක්මන් භාවනාවද පරියංක භාවනාව පිළිබඳවද යම් අවබෝධයක් ලැබුණා. තවද දිගින් දිගට මේ භාවනා ක්‍රම පිළිබඳව උපදෙස් ලැබීමෙන් මේ පිළිබඳව ආසාවක් කැමැත්තක් ඇති විය. මාහට නම් ප්‍රථම දින දෙවන දින පරියංක භාවනාව මතක් භාවනාව මාත් අපහසු කාර්යයක් වුවද මේ වන විට යම් සැලකිය යුතු වේලාවක් එක ඉරියව්වෙන් සිටිය හැකි බව වැටහි. තවදුරටත් මේ ආකාරයෙන් සතිය වැඩිමින් ඉදිරියේදී ජීවිතය සාර්ථක මඟකටගෙන යෑමට සතිය උපකාරී වේ යයි මට හැඟේ. එපමණයි. ඔව් එතන ඉතින් කමක් නැහැ. කමෙන්ට් එකක් කරාට කමක් නැහැ. හැබැයි වාර්තාව කියන්නේ ඕක නෙමෙයි. කියන්නේ වාර්තාව කියන්නේ මේක තමන් ලැබුව අත්දැකීම් ටික ලියන එක. ඒ අත්දැකීම් ටික ලිව්වා නම් ඒක තමයි වටින්නේ. මොකද එතකොට තමයි අපිට තේරෙන්නේ මෙයා කළා තියෙනවා. අපේ තමන්ගේම අත්දැකීමක් ලියවිලා තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. අද දින පරියංක භාවනාවේදී මුල් දිනට වඩා පහසුවක් දැනුනි. අරණ්‍ය සේනාසට යන අතරතුරේදී පවා සක්මන් භාවනාවේදීමට උත්සාහ කෙරුවෙමි. අවට පරිසරයේ නිසංසල බවත් පහසුවත් සිත තව තවත් සංසුන් කර ගැනීමට හැකිවින. නැවත සක්මන් භාවනාවට කාලය යෙදී ඇති අවස්ථාවේදී උඩමළුව ඇමදීම අවස්ථාවක් ලැබුණු අතර එයද භාවනාවක් ලෙස කරගත හැකි බව අවබෝධ කරගතිමි. ගැටලුව පරියංක භාවනාව සඳහා අසුන් ගැනීමේදී සහ එසේ සිටීමේදී ඇතිවන ශාරීරික වේදනා මගහරවා ගැනීම සඳහා සුදුසු ව්‍යායාමයක් යෝජනා කර පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එපමණයි. ඔව් ගිය පාර නෑ ඒක නෙමෙයි. ගිය පාර ඇත්තටම තිබිච්ච මේ ගිහි අයගේ වැඩසටහනට සම්බන්ධ වුණා මේ යෝග ගුරුවරයෙක්. ඉතින් එයාගෙන් අපි ටිකක් ප්‍රයෝජන ගත්තා. අපිත් එයා උඩහට ගෙන්නලා එයාගෙන් ටිකක් අහගත්තා. ඉතින් අපිත් ස්වාමීන් වහන්සේ කීව නමක් ඉන්නවා මේ ඔය පැත්තේ දන්න. මම බලන්නම් ඉස්සරහට කට්ටිය කැමති වෙයිද දන්නේ නැහැ. හැබැයි තෙල් ගන්න වෙයිද දන්නෙත් නැහැ. බලමු ඉස්සරහට මොකක් හරි කරගන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පෙර දිනේදී මෙන්ම මා අද දිනේදී සක්මනෙහි යෙදුනි. ඒත් ඊයේ දිනේදී මෙන්ම අද දිනේදී සිතට හෝ ගතට කලබලකාරීත්වයක් හටගත්තේ නැත. මේ නිසා අද දිනේදී ඊයට වඩා සක්මනේ යෙදීමට හැකිවිය. එසේම අරණ්‍යයට යෑමට හා ඒමේදී සතියේ යෙදීමට හැකිවිය. එසේම සක්මන් මළුව පිරිසිදු කරන විට සතිය පිහිටුවීම පරියං එම කාර්යය නිවැරදිව සිදු කළ හැකිවිය. නමුත් පරියංක භාවනාව සිදු කිරීමේදී ශාරීරික අපහසුතා ඊයේ දිනේට වඩා වැඩි වශයෙන් ඇතිවිය. මේ නිසා සිත එක් අරමුණක පිහිටුවාගෙන සිටීමට නොහැකි විය. මාහට ගැටලුවක් ලෙස ඉදිරිපත් කරලීමට ඇත්තේ මේ සති භාවනාව මගින් නිවන් අවබෝධ කරගත හැකිද යන්නයි. එපමණයි. හොඳයි මේ පොඩ්ඩක් නැගිටලා හිටියනම් හොඳයි. දැන් දන්නව නැහැ උතන නිින්ද යනවා. ඊට පස්සේ ගොරවන්න පටන් ගන්නවා. ඉතින් පොඩ්ඩක් කෙලින් ගිමු මේ මොකද නිදාගෙන ඉන්න ගියොත් පොඩ්ඩක් ඒක අප්‍රසන්නයිනේ මෙතන සංඝ පිරිසක් ඉන්නවනේ. හොඳයි.
දැන් සති භාවනාව කියන එක ඉතින් සති භාවනාව කිව්වහම ඒකේ එච්චර ගැඹුරක් වැටහෙන්නේ නැහැ. නමුත් සතිපට්ඨාන කියලා කිව්වහම එතන ගැඹුරක් තියෙනවා. දැන් සති කියලා කිව්වහම සතිය විතරයි එතනදී කතා කරන්නේ. නමුත් ඒකේ ඊට වඩා පුළුල් පරාසයක් තියෙනවා. කියවලා බලන්න පුළුවන් සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ. ඉතින් ඒකේ ඔයගේ කොටස් තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පළවෙනි කොටස තමයි ඇත්තටම අපි මේ තාම කරන්නේ. ඒ තමයි සතිපට්ඨානය. ඒ කියන්නේ සිහිය පිහිටවීම කියන එක. ඒ සිහිය පිහිටවන්නත් ස්ථාන වශයෙන් නැත්නම් කාර්යයන් වශයෙන් රාශියක් තියෙනවා. ඕන දෙයක් හුඟක් පරාසයක මේක පැතිරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කායानुපස්සනා කොටස් 14ක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ඊට ධම්මානුපස්සනාවේ කොටස් 5ක්. උදිර පුළුල් පරාසයක අපිට පුළුවන් සිහිය පිහිටවන්න. ඉතින් අපි මේ තාම උත්සාහන්ත වෙන්නේ අන්නේ කාර්යයට. ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියන එක ඊට එහා තියෙන කොටසක්. අපි හොඳට සිහිය පිහිටෙව්වට පස්සේ අපේ හිතේ අර සම්මුති මට්ටම පොට්ටක් එහාට ගිහිල්ලා ඒක විනිවිදගෙන ගිහිල්ලා අපිට පුළුවන්කමක් ලැබෙනවා පරමාර්ථ වශයෙන් එහෙම නැත්නම් බොහොම සූක්ෂම වශයෙන් දැනෙන දැනීම් සමුදායයකට නැත්නම් කායික දැනීම් මේ මානසික දැනීම් සිතුවිලි සංස්කාර මේ වගේ බොහොම සූක්ෂම මට්ටමකින් අවධානය යොමු කරගෙන ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. එතෙන් තමයි ඒගොල්ලන්ගේ නියම චර්යාව, ඒගොල්ලන්ගේ හැසිරීම අපිට තේරෙන්න පටන් ගන්න. ඒතර තමයි සතිපට්ඨාන භාවනා වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියන කොටස් වලට එනකොට තමයි සතිපට්ඨාන භාවනාවක් කරන්නේ. දැන් ඉන් ඉදිරියට තවත් කොටසක් තියෙනවා. ඉතින් ඒ කොටසත් සතිපට්ඨාන සූත්‍රයේ කෙටියෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයද කියලා මේ කරන ප්‍රකාශයේ ඇත්තටම විහරණයක් කතා කරන්නේ. වාසය කිරීමක්. ඉතින් ඒක ඊළඟට අපි ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා. එතන තමයි ආරෂ්ඨාංග මාර්ගය හම්බ වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ විශේෂ නමක් යොදලා තියෙනවා සතිපට්ඨාන භාවනා ගාමිනිංච පටිපදා කියලා. ඒ නිසා මෙන්න මේ බඳු කොටස් තුනකින් නැත්නම් අධීර තුනකින් තමයි මුළු ප්‍රතිපදාව ඉතින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මෙතන මේ කරන මූලික හැඳින්වීමේදී අපිට එකපාරට මේ මුළු ප්‍රතිපදාවම මේ සම්පූර්ණ කරන්න බෑ. අපි කරන්නේ ඇත්තටම ආරම්භයක් ගැනීම පමණයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැඩිීමේදී ඒ ඉරියව් පිළිබඳව මන අවබෝධයක් නැතුබු හේයින් නිවැරදිව සිදු කර ගැනීමට නොහැකි විය. වම දකුණ මෙනෙහි කරමින් සක්මන් භාවනා පුහුණු කිරීමට වීරිය කළේය. ආනාපාන සති භාවනා ප්‍රගුණ කිරීමට උත්සාහ කළේ ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරමින්ය. සිත එක අරමුණකට තබා ගැනීමට නම් නොහැකි විය. චිත්තක්ෂණයක් පාසා සිත විසිරී ගිය බව මට වැටහුණි. එපමණයි. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට ඔය වගේ ප්‍රශ්න ආවහම තමයි අපි පොඩ්ඩක් බලන්නේ කොහොමද මේක ගොඩ දාගන්නේ කියලා. මොකද ප්‍රශ්නයක් දැන් අපි හිතාගෙන ඉන්නවා මට මං කියන දේ අහાવી මට මේ වැඩේ කරන්න පුළුවන් වේවි කියලා. හැබැයි බැලුවාම ලේසි නැහැ. හිත එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අතීතයට යනවා අනාගතයට යනවා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා. ඉතින් සෑහෙන්න එයා දඟලනවා. ඉතින් ඒ නිසා තමයි මේක පුහුණුවක් වශයෙන් අපිට යෙදෙන්න අවශ්‍ය වෙන්නේ. මේකයි මෙච්චර මහන්සි වෙන්න අවශ්‍ය. මෙච්චර මේ ස්ථාන හදාගෙන වෙනම කාලයක් වෙන් කරගෙන උදේ නැගිටගෙන මෙච්චර මහන්සි වෙන්න වෙන්නේ තියෙන ප්‍රශ්නේ නිසා. හැබැයි මේක හැකි සංඥාවෙන් ගත්තනම් කාලයක් යනකොට මේක පොඩ පුළුවන් වෙනවා. එකපාරට ඉතින් කිසිම දෙයක් පුළුවන් වෙන්නේ නැහැ. හිතන්න දැන් අපේ ස්වාමීන් වහන්සේලාට ඉතින් දැන් මේවා කරන්නේ නැහැ. මේ අපි හිතමු කාට හරි දෙනවා අපේ මහත්තයෙකුට අපි හිතමු গিitar එකක් දෙනවා. දැන් කවදාවත් গিitar එකක් ගහපු නැති මිනිස්සෙකුට ඉතින් গিitar එකේ සින්දුවක් ගහන්න කිව්වොත් කරන්න බැහැනේ නේද? ඉතින් එයා ඉස්සෙල්ලා গিitar එක අල්ලගන්න ඉගෙන ගන්නවා නේද? කොහොමද මේ අල්ලන්නේ গিitar එක? ඊට පස්සේ කොහෙද මේ ස්වර තියෙන්නේ? ඇඟිලි කොහෙද තියන්නේ? ඊට පස්සේ කොහොමද මේක මේ විදිහට පික් එක අල්ලගෙන මේක ගහන්නේ නේද? වැඩ ගොඩක් තියෙනවානේ. ඉතින් ඔය ඔක්කොම කළා යන්තම් සින්දුවක් වාදනය කරගන්න එනකොට අවුරුද්දක් දෙකක් යන්න ඉඩ තියෙනවා. එතකොට තමයි අන්න යාට කියන්න පුළුවන් දැන් නම් මට ස්වර ටික බලාගෙන ස්වර ප්‍රස්තාරය දිහා බලාගෙන උණු සින්දුවක් වාදනය කරන්න පුළුවන්. තවත් කාලයක් යාවේ ඉතින් ඕක ස්වර ප්‍රස්තාරයන් නොබලම වාදනය කරගන්න නේද? ඒ තරමට ඉතින් මේ ඕනම දෙයක තියෙනවා එක්තරා අන්දමක පුහුණුවක්. ඉතින් අපිටත් ඕකම තමයි තියෙන්නේ. ඉතින් මුලදී ටිකක් අමාරුයි. මොකද අපිට මේකේ පුරුද්දක් නැහැ, පුහුණුවක් නැහැ. කය ඉතින් රිදෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේක අඛණ්ඩව කරන්න නැත්තම් පුරුද්දක් වශයෙන් දෙන්න. එදිනෙදා කටයුත්තක් වශයෙන් කරන්න මේක පුරු වෙලා එනවා. මහා දෙයක් නෙමෙයි.
ඉතින් අපි මේ කතා කරන කවුරුවත් එකපාරට මේ මට්ටමට ආපු කිසි කෙනෙක් නෑ මෙතන. වැටි වැටි නැගිට නැගිට යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. මෙහි පවත්නා වූ භාවනා වැඩසටහන හොඳ වැඩසටහනකි. නමුත් භාවනා කරන අවස්ථාවේදී ශරීරයට එන දැඩි වේදනාව නිසා මා ඒට තරමක් අකමැති වේ. ඒට ප්‍රධාන හේතුව වන්නේ භාවනා කිරීමට පුරුදු පුහුණු වී නොමැති හේිනි. කෙතරම් උත්සාහ කළද ආසාවක් ඇති නොවේ. ඒට ප්‍රධාන හේතුව වන්නේද දනිස් කොන්ද වේදනාව වැනි වේදනා නිසා. නමුත් උදෑසන අපි සක්මන් භාවනාව සිදු කළේය. එහිදී මම ඊතා සතුටු උනිමි. පරිසරයේ සුන්දරත්වයේ මා දුටුවෙමි. ගස්වැල් වල ඇති වටිනාකම මම අවබෝධ කරගතිමි. භාවනා කිරීමේදී මගේ අදහසක් වන්නේ විවේක කාලයේ තරමක් දික්කොට භාවනා වැඩසටහන් පැවැත්වීමයි. එහිදී අපට භාවනා කිරීමේ ආසාවක් ඇති වේ යන අදහස පැන නැගිනි. එපමණයි. හොඳයි විවේක කාලයේ ඇඳ උඩට යන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. විවේක කාලේ අපි කාමරයට ගිහිල්ලා ඇඳ උඩ ඉන්න ගියොත් ඉතින් එතනම විවේකය පොඩ්ඩක් අවුල් වෙනවා. ඉතින් කමක් නැහැ මුලදී ටිකක් ඉතින් බලෙන් වගේ තමයි කරන්න වෙන්නේ. අර පොඩි එකා කියවන දේ අහන්න නැතුනම ඉතින් කෝටු පාර දීලා ඔහොම හිටපිය කියලා කියනවනේ. අන්න ඒ වගේ ඉතින් පොඩ්ඩක් මුලදී පොඩ්ඩක් ඉතින් අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ. පස්සේ හැබැයි ඕක හරියනවා. අනිත් එක තමයි ඒ කියන්නේ අර විස්තර කරලා තියෙනවා වගේ අපිට පුළුවන් නම් ස්වභාවික පරිසරයත් එක්ක හොඳට එකතු වෙලා උලන් ටිකක් වැදෙනකොට ගහක් යටකට වෙලා ඒ ස්වාභාවික පරිසරයත් එක්ක මේක කරන්න ඉතාම වටිනවා. ඉතින් අපි අර මෙතන සාමූහික වැඩසටහනක් විදිහට කරන්න හින්දායි මෙතන මේ විදිහට කරන්නේ. නමුත් ස්වාමින්වහන්සලා පුළුවන් නම් මේ විදිහට ගහක් යටකට වෙලා දැන් අර විහාර මළුවේ එහෙම තියෙනවා. මේ බංකු එහෙම කීපයක් තියලා තියෙනවා. මෙතන පහලත් බංකුවක් තියලා තියෙනවා. සක්මනක් කරලා ඉවරලා හොඳට හිත සංසුන්ව මේ බංකුවක වාඩි වෙලා අවට පරිසරය අත්විඳිමින් කටයුත්තේ නිරත වෙන්න පුළුවන් නම් ඊටාම වටිනවා. එක වතාවකදී මට මතකයි වතාවන් කිහිපයකදී අපේ මාරමේ ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සලාත් එක්ක රාත්‍රී කාලයේදී ඔය විහාර මළුවේ ඔය වගේ මේ වැඩසටහනක් කළා. වැඩසටහනක් කියන්නේ පරයන්කයක් සාකච්ඡාවක් කළා. ඒක බොහෝ දෙනෙක් අගය කළා. මම හිතනවා ඉතින් ආරාධනා කරනවා ස්වාමින්වහන්සේට මෙවරත් එහෙම දෙයක් කරන්න කියලා. තෙරුවන් සරණයි. සතිය පිහිටුවා ගැනීම ඊතරම් අපහසු දෙයක් නොවනු බව යම් තරමකට වැටහෙනු ඇත. එසේම පරියංක භාවනාවේදී ඉරියව් පවත්වා ගැනීම අපහසු ක්‍රියාවක්සේ දැනුනු ඇත. සක්මන තුල සතිය වඩවා ගැනීම සෑම ඉරියව්වකටම වඩා ලෙහෙසි බව හැඟේ. සතිමත් පුද්ගලයාට අවබෝධ වන සිහියෙන් යනු කිරීමට වඩා අමුතු සත්‍යක් තිබේද? සිහියෙන් සිටීමට පමණක් නිවනට හේතු වේද? සිහියෙන් සිටීමම පමණක් නිවනට හේතු වේද? එපමණයි. හොඳයි. ඉතින් මම හිතනවා මම ඒකට අර කලිනුත් පිළිතුරු දුන්නා කියලා පටන් ගන්න තියෙන්නේ මෙතනින්. අපිට එකපාරට ලොකු තැනකින් පටන් ගන්න බෑ. පටන් ගන්න පුළුවන් තැනින්නේ අපි පටන් ගන්න ඕනේ. ඉතින් ඒකයි මේ අයන්නෙන් පටන් ගන්නෙ. සති මාත්‍රයෙන් පටන් ගන්න. ඉතින් මෙතනින් සියල්ල සම්පූර්ණ නැහැ කියන්න බෑ ඉතින්. පටන් ගන්න වෙන තියෙන තැනින් තමයි අපි පටන් ගන්න තියෙන්නේ. සති මාත්‍රයෙන් නැත්නම් සතිය පිහිටුවීමෙන් ඒකේ ඊළඟ අධීරවලට මේක වඩාගෙන යනකොට ඒක යොමු වෙනවා. ඉතින් අපිට අර වෙලා තියෙන අපි හුඟක් පොත්පත් කියවලා හුඟක් දේවල් අහලා තිනකොට ඉතින් අර මේක ගැන එච්චර විශ්වාසයක් එන්නේ. මේකත් ඉතින් දෙයක්ද කියලා ඉතින් හිතෙනවා. නමුත් මේකවත් කරගන්න නැතිව අපි එහා දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මේකවත් කරන්නේ නැතුව එහා දේවල් ගැන කරන ප්‍රකාශවල තියෙන්නේ නිකන් හිතලු තමයි. හිතින් හිතාගත දේවල් තමයි තියෙන්නේ. කරලා කරන කියන ප්‍රකාශයන් නෙමෙයි. ඒ නිසා පටන් ගැනීමක් වශයෙන්, පිවිසීමක් වශයෙන් සතිමත් භාවය තමයි පදනම වෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ බද්ධ පරියංකේ අද දිනේ පෙරට වඩා යම් වෙනසක් දැනුනි. භාවනා කිරීමට තරමක් අපහසු වුණත් වේදනාව දරාගෙන ඉවසීමෙන් යුක්තව සිත කය තුල තබා ගැනීමට අදිටන් කරගත්ෙමි. එහිදී නොයෙක් ශබ්දවලට ඇහුම්කම් දුනි. ළඟ ඉන්න අයගේ හුස්ම පවා ඇසුනි. එයින් මට තේරුණේ මා ටික වේලාවක් අමාරුවෙන් රැඳී සිටියත් පසුවදී සිතට මහත් සහනයකි. ඒ වගේම මට දැනුනේ මා වෙනදාට වඩා කලබලකාරී ජීවිතයෙන් මිදී තරමක් මානසික නිදහසක් ලැබුණි. එය මට මහත් සතුටකි. මා මෙය ජීවිත කාලයටම දවසකට පොඩි වෙලාවක් හරි කරමින් සතිය දියුණු කර ගැනීමට අදිටන් කරගතිමි. තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අපිට මේක කියන්නේ අර මෙතන අර වැඩසටහනක් විදිහට ටිකක්
කාලසටහනක් හදාගෙන කරනකොට ටිකක් ඉතින් අමාරු තමයි. හැබැයි අපි මේකේ වටිනකම තේරුම් අරගෙන පොඩ්ඩක් ක්‍රමයේ අල්ලගෙන ඊට පස්සේ ගෙදර අපි මේක කරනවා නම් පන්සලේ මේක කරනවා නම් පිරිවෙනේ මේක කරනවා නම් හිතන්න උදේට පොඩ්ඩක් නැගිටලා එකපාරටම වෙන වැඩ කර යෙදෙනවා වෙනුවට චුට්ටක් ඇවිදිනවා. තෝරගන්නවා පුංචි සක්මන් මළුවක් නැත්නම් කොරිඩෝ එකක්. ඒකේ කොරිඩෝ එකේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ඊට පස්සේ ඇවිදලා ඒ තමන්ගේ කය ටිකක් නම්‍යශීලී කරගන්නවා. ඕනනම් ව්‍යායාමයක යෙදෙනවා. ඊට පස්සේ අර මේදී කරනේ සක්මන එතන කරන්න බලනවා. යටිපතුලේ ස්පර්ශයට හිත තියන්න බලනවා. එතන සිහිය පිහිටවන්න පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊයට වඩා අද පියවරක් හරි යනවා කියලා පුංචි අදිෂ්ඨානයකින් ඒක කරනවා. ඊට පස්සේ හිතන්න එතනින් යම්සි ගොඩනගාගත්ත සතිමත් බවක් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා බොහොම සංසුන්ව අර කිව්වා වගේ එක ගහක් යටකට ගිහිල්ලා නැත්තම් බංකුවක් උඩ වාඩි වෙලා පොඩ්ඩක් බොහොම සාවධානව තමන්ගේ හුස්ම රැල්ලට හිත තියෙනවා නැත්තම් පිම්බීම හැකිලීමකට හිත තියෙනවා ස්පර්ශයකට හිත තියෙනවා මේ විදිහට මේක වඩනවා. ඊට පස්සේ අපි හිතමු රාත්‍රියේ නිින්දට යන්නට කලින් එතෙන්දිත් පුළුවන් නම් මෙහෙම දෙයක් කරනවා. තව විවේකයක් හම්බුනහම එතෙන්දිත් කරනවා. ඉතින් මේ විදිහට අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. ඉතින් අපි මෙතෙන්දි කරන්නේ නිකන් පොඩි තල්ලුවක් දෙන එක විතරයි. තම තමාගේ අතේ තමයි මේක ජීවිතයට ඇඳගන්න එක පවතින්නේ. ඉතින් එතකොට තමයි මේකේ ප්‍රයෝජනය මේකේ ආනිසංශය ලැබෙන්නේ. ඒ නිසා මේ කියලා තියෙන දේ ඇත්ත. අර අපි දවස් දෙක තුනක් එක දිගට කරනකොට ටිකක් අතපය වෙහෙසයි ප්‍රශ්න තියෙනවා. නමුත් අර පොඩ මේක හුරු කරගෙන යනකොට තමන්ගේ විහාරස්ථානයේදී පන්සලේදී ඒ ආනිසංශ ටික තමන්ට ලැබෙන්න ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේට අපි හිතමු නිවන මේ එහා තියෙන මේ අරමුණක් වුණත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට දිනදා ජීවිතයට තමන්ගේ යහපැවැත්මට ශරීර සෞඛ්‍යයට මේ හැම දෙයකටම මේකේ සෑහෙන ආනිසංශ තියෙනවා. හොඳයි සානස්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. ඊයේ දිනේ තරමක් පුහුණු වීම නිසාම අද දින භාවනා කටයුතු පෙර දිනට වඩා පහසු විය. පරියංක භාවනාව සිදු කිරීමේදී අද දින පෙර දිනයට වැඩි වේලාවක් කය සංවරව එක් ඉරියව්වෙන් තබා ගැනීමට හැකි විය. එසේම අරමුණු කරා සිත මෙහෙවීම පහසු විය. මනස තුල ඇති අප්‍රුප්තිකර ස්වභාවය තරමක් අඩු වී ඇති බව මට හැඟිනි. සක්මන තුලදී යම් දිනුවක් දුටිමි. උඩුමහලේ ඇති සක්මන් මළුවේ කෙටි වේලාවක් සක්මන් කළ මා එම කෙටි වේලාව තුල කය තුලම සිත රඳවන්නට උත්සාහ කළේය. තරමක් අපහසු වුවද යම් තාක් දුරට සාර්ථක වුණා යයි මට හැඟිනි. සක්මන තුල යම් සැනසුමක් සිතට ලැබුණි. මෙම ආරණ්‍යයට පා තැබූ මුල් දින සිත තුල අප්තුත්තිකර ස්වභාවයක් ඇති වී තිබූ ඒක ගැන කනගාටුවක් ඇත. නමුත් අද වන විට මෙහි පැමිණීම මා ලද භාග්‍යයක් යයි සිතේ. මෙහි ඉගෙනවීම සමග සිතේ සංසුන් බවක් සිතේ ඇති මහා බරක් අඩු බවක් දැනුනි. තවද වෙනදාට වඩා සුව නිින්දක්ද රාත්‍රියට ලැබුණි. මේ වන විට මෙහි සිදුවන ක්‍රියාවන් වලට සතුටින් නියැලෙමින් සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි. හොඳයි. විශේෂ කියන්න දෙයක් නැහැ. සුවනින්දේ අදාළ වෙලාවට විතරක් ලබන්න කියලා ආරාධනා කරනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව අද දින උදේ 7:15ට පමණ අපව බලා ගන්න නායක ස්වාමීන් වහන්සේ භාවනාවෙහි භික්ෂූන් වැඩ සිටින කුටි නැරඹීම සඳහා රැගෙන යන ලදී. පිළිවෙලින් භික්ෂූන් වහන්සේ මුලින්ම පේලියේ එක්කෙනා පිටුපස එක්කෙනා බැගින් ගමන් කළ අතර පේලිය පිටුපසින් පරිවේනාචාර්ය සර්ලා ගමන් කළේය. මෙම අප සිටින ගොඩනැගිල්ලේ සිට මීටර් 10ක් පමණ ගිය පසු මේ ස්ථානයට වඩා සුවිසල් බවක් හුස්ම ගැනීමට පහසු වාතාශ්‍රයක් ඒ තරම් අදාළ නැහැ විස්තරය. මේ කටයුත්තට මතෙන් රචනාවක් ලියලා තියෙනවා. සක්මන් භාවනාව උදෑසන දන් වැළඳීමෙන් පසු සක්මන් භාවනාවෙහි මා නිරත විය. ලැබුණු ගුරු උපදෙස් අනුව බොහෝ කලකට පසු සක්මනෙහි නිරත වීමට කටයුතු කළෙමි. මූලිකවම දකුණ වම ලෙස පා තබමින් එහි නිරත විමි. පසුව වම දකුණ ලෙසද සරලව සක්මන් කළෙමි. අනතුරුව සතියෙන් පා තැබූ අතර වෙනදාට වඩා නිදහසක් හිතට දැනුනි. සක්මන් මළුවේ වම් කෙළවරෙහි සහ වන් කෙළවරේ සක්මන් කළ අතර මළුවට කැලෑවෙන් වැටී තිබුණු කොළ අතු කැබැල්ලක් වරින් වර ස්පර්ශ වීමෙන් සක්මනට බාධා එල්ල වුණි. එය ඉවත් කළ යුතුය.
පාතබන විට මගේ සිත පිට දිගේ දහඩිය බිඳුද ගලාගෙන ගොස් බිමට වැටුනි. යම් යටිපතුලට විශාල ගල් කැට ස්පර්ශ වීමෙන් අවධානයේද බිඳුනි. වරින් වර විවිධ සිතුවිලි ඇතිවීමෙන් සක්මන් භාවනාව තුලින් ශරණයකින් එම සිතුවිලි පහව ගොස් ශරීරයට ඊටමත් සැහැල්ලු ගතියක් දැනුනි. ජීවිතයට ලැබුණු මෙම අත්දැකීම් කිසිදා අමතක නොවන එකක් වන බව කැපවීමෙන් කියමි. බද්ධ පරියංක භාවනාව ගතට සිතට කිසිදා සිදු නො වූ සැනසීමක් ලැබුණි. එකම ඉරියව්වෙන් විනාඩි 30කට වඩා වැඩි කාලයක් සිටීමට හැකියවීම සතුටකි. මුලදී බෙහෙවින්ම අපහසු වුවත් වේදනාව සියල්ල දරා ගනිමින් සිටීමට හැකියිය. මෙම අත්දැකීම ඊට වටිනා එකකි. එදිනෙදා තොරතුරු ගුරු අවවාද අනුශාසනාවන් සහෝදර හිමිවරුන් සමගත් ඊට සතුටින් කාලය ගතවමි. එපමණයි. හොඳයි. දිගට කරගෙන යන්න අපි මේ සක්මනට නැවිලා තියෙන අත් අයින් කරන්න බලාපොරොත්තු වෙනවා. මට පොඩ්ඩක් පෙන්වන්න අපි බලමු මේකට බාධාවක් වෙනවා නම් අයින් කරන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ අද අපේ වැඩසටහනේ 3 වෙනි දවසේ ඉතින් ජීවිත කාලයට භාවනාව ගැන ඇහුවා. නිසි ආකාරව එය සිදු කිරීමට අවස්ථාවක් ලැබුණේ මේ වැඩසටහනට සහභාගී වීමෙනි. මේ කටයුතු සිදු කිරීමේ අත්පා වේදනා සහ දැඩි නිදිමත ගතියද නිතර ඇති වෙනවා. අප ආදුනික නිසායයි සිතමි. මාගේ ප්‍රශ්නය නම් අප සැවොම සසර ගමන කෙටිකොට නිවන් අවබෝධයට මේ දේ සිදු කළ යුතුයමයි. නමුත් අපි මේ වැඩසටහන හමාර වී අපි සැවොම නැවත සමාජගත වීම නිසකවම සිදුවේ. විශාල කාර්යබහුල ජීවිතය ගත කරන අප මේ වැඩසටහන ගත කරන ජීවිතයට ගලපා ගන්නේ කෙසේද? අපි මේ භාවනාවට ආධුනික නිසා ඔබ වහන්සේද කැමති නම් මේ භාවනාවේ මුල් කාලය ඔබ වහන්සේද ජීවිතාත්දැකීම් කියනවා නම් අපටත් ඒ සඳහා අවතීර්ණ විය හැකියයි සිතමි. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම ඒ කියන්නේ දැන් අපි මෙතනින් අදහස් වෙන්නේ හැමතිස්සෙම ගහක් කැටට වෙලා ඉන්න අය මේ භාවනා ශාලාවට වෙලා ඉන්න අය කියලා. ඉතින් අර මෙතන තියෙන නිකන් පුහුණු කඳවුරක් වගේ. හිතන්න දැන් අපිට යුද්ධයක් තියෙනකොට ඒකපාරට අපිට යුද්ධයට යන්න බෑ. ඉතින් ගිහිල්ලා වෙඩි කන්න තමයි වෙන්නේ. අපි ඒ නිසා ඔන්න පුහුණු කඳවුරක් තියෙනවා ආරක්ෂිතව. එතෙන්දි පුහුණු වෙනවා. ඉතින් හැබැයි පුහුණු කඳවුරේ නෙමෙයි යුද්ධ තියෙන්නේ. යුද්ධ තියෙන්නේ එළියේ. යුද්ධ තියෙන්නේ එතකොට යුද පිටියට යන්න ඕනේ. එතන තමයි සැබෑ යුද්ධ තියෙන්නේ. බංකර් එකක් ඇතුළට වෙලා හිටියා කියලා මේ යුද්ධයක් කරන්න බෑ. යන්නේ වගේ තමයි අපේ ජීවිත පටන් ගනිද්දී යම්කිසි ගුරුහරුකම් ඇතිව ආරක්ෂිත පරිසරයක ඊට ගැළපෙන පරිසරයක ඒ කටයුත්තේ නිරත වෙනවා. ඊට පස්සේ එතනින් දිනු කරගත්ත ගුණධර්මයන් සහිතව යම්සි පන්නරයක් සහිතව ඊට පස්සේ ඉතින් වැඩට බහින්න ඕනේ. ඊට පස්සේ තමයි ඇත්තටම යුද්ධේ පටන් ගන්න. එතන තමයි අපේ හිත දිහා බලාගෙන හිතේ ඇති වෙන විවිධාකාර කෙලෙස් හඳුනා ගනිමින් කෙලෙස් ඡය කරමින් තම තමා ගැන තියෙන දුර්වලකම් හඳුනා ගනිමින් යන ගමනක් තියෙන. ඒක දීර්ඝ ගමනක්. ඊට පස්සේ ඉතින් පුංචි ඉතින් අත්දැකීම් කීපයක් කියනවා නම් ඉතින් මමත් ඇත්තට මම පටන් ගත්තේ අවුරුදු කියන්නේ මහණුනේ අවුරුදු 36 දී රැකියාවන් එහෙම කරලා. ඉතින් එහෙම එනකොට ඉතින් මගේ ඔළුව නිකන් යකායි කම්මල වගේ තමයි. මොකද ඉතින් ගිහි ජීවිතේ සෑහෙන වගකීම් බහුලව ගත කළා. ඉතින් සෑහෙන ඒ නිසා හිතේ තිබුණේ බොහොම වික්ෂිප්ත ගතියක්. ඒ නිසා ඒ කාර්මණක හිත පවත්වනවා කියන එක හීනයක් වගේ. එච්චරට අමාරුයි. මොහොතක් පාසා හිත নানা ප්‍රකාර අරමුණු වලට යනවා. එක බිඳුවක් හිතේ නැහැ සංසුන් ගතියක්. හැබැයි ඉතින් අත්හැරියේ නැහැ. උත්සාහයෙන් කටයුතු කළා. ඉතින් මට මතකයි මම මේ මහාන වෙච්ච මුල් කාලෙදී මේ මට හම්බුණා සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොත මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ එක ආරමුණක විනාඩි 10ක් හිත පවත්වන්න 20ක් පවත්ව ගන්න කියලා එහෙම කියනවා. ඉතින් මම බැලුවා මේ මට එක තප්පරයක් තියාගන්න බෑ. මම කොහොමද මේක කරන්නේ කියලා. නමුත් ඉතින් මාත් උත්සාහය අතහැරියේ නැහැ මේක කරගෙන ගියා. මට මතකයි ඒ වගේම දැන් සතිය පවත්වනවා කියන එක අපිට අමතක වෙනවා. අපේ හිත හරි කැමති අතීතේ මොකක් හරි අල්ලගෙන කයියක ගහ ඉන්න. රවුම් ගහ ඉන්න. එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන දෙයක් අල්ලගෙන ඒ ගැන සිහිනමවමවා කතන්දර ගොතා ඉන්න අපේ හිත හරි කැමති. නමුත් මේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්න ඕනේ කියන එක නිරන්තරයෙන් අපිට අමතක වෙනවා. ඉතින් මං අනුගමනය කරපු එක උපක්‍රමයක් තමයි මම හිතන්න මං කුටියට එනවා.
කුටියට එනකොට දොරේ ලියලා තියෙනවා හැන්ඩල් එක කිට්ටුව සතිමත් වෙන්න කියලා. ඉතින් එතකොට ඔන්න ආයි සිහිය එළඹෙනවා. හිතන්න මං එනකොට මට සිහිය තිබුණේ නැහැ වෙන මොකක් හරි කල්පනා කර කර ආවේ. දැන් දොර අල්ලලා අරිනකොට මට එතන තියෙන ලේබල් එක පේනවා සතිමත් වෙන්න. අන්න මං දැන් ආයි සිහිය පිහිටවනවා. ඊට පස්සේ ඔන්න හිතන්න කුටිය ඇතුළට ගියා. කුටිය ඇතුලේ මගේ තියෙනවා පුංචි ඔරලෝසුවක්. ඉතින් ඒ ඔරලෝසුව නිතර බැලෙනවා. කීයද දැන් වෙලාව කියලා අපි පින්න පාතට යන්න වෙන්න පුළුවන්. උදේ නැගිටින්න වෙන්න පුළුවන්. වෙනත් වතක් පිළිවෙතක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔරලෝසුව නිතර බැලෙනවා. මම කරපු තව එකක් තමයි මේ ඔරලෝසුව ගාවත් අර වගේ පුංචිට ලියලා තිබ්බා සතිමත් වෙන්න කියලා. සිහිය පිහිටවා ගන්න. ඒතකොට ඔරලෝසුව බලන වාරයක් ගානේ මගේ හිතට ඒකට අවවාද කරනවා සිහිය පිහිටවන්න. ඉතින් ඒකත් ලොකු දෙයක්නේ. නැවත නැවත ඒතකොට සිහිය පිහිටව ගන්නවා. නැවත නැවත සිහිය පිහිටව ගන්නවා. නැත්තම් අපි වෙන ලෝකෙක ඉන්නේ. හිතන්න දැන් අපි සාමාන්‍යයෙන් කෙලෙස් බරිතව වෙන ලෝකෙක ඉන්නකොට සම්පූර්ණයෙන් ආයි ඉතින් මේ වල්මත් වෙච්ච ස්වභාවයක් අපේ හිතේ තියෙන්නේ. නමුත් මේ සිහිය පිහිටවන මොහොතේ විතරයි අපි ප්‍රകൃතිය ගත කරන්නේ. ඉතින් ඒකට සිහි කැඳවීමක් කරන්න අවශ්‍යයි. නැවත නැවත මතක් කරලා දෙන්න අවශ්‍යයි. ඉතින් ඒක ඒ තව උපක්‍රමයක්. ඊට පස්සේ දැන් අපි වැසිකිලි කැසිකිලි යනකොට එතන උනත් අපිට පුළුවන් පොඩ්ඩක් ඔය වගේ පුංචි ලේබල් එකක් අලවලා තියන්න සිහිය පිහිටවන්න කියලා. මොකද මේ සිහිය පිහිටවන එක විවිධ කාර්යයන් වලදී පතුරවන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් අපි දත් ටික මදිනවා. දත් මදින එක හුඟක් වෙලාවට සිහියෙන් නෙමෙයි කරන්නේ. වෙන මොනවා හරි කල්පනා කර කර ඉදිරියේදී කරන්න තියෙන දේවල් කල්පනා කර තමයි දත් ටික මදින්නේ. නමුත් මේ දත් ටික මදින එක සිහියෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිම උත්සාහ කරන්න ඕනේ සිහිය පිහිටවා ගන්න. ඉතින් සමහර ලාවට දැන් මේ මං කිව්වේ ආරම්භක මට්ටමක්. ඊට පස්සේ ඉතින් භාවනා කරන්න ගිහිල්ලා වරද්දගත්ත තැනුත් එමට තියෙනවා. ඒ කියන්නේ සමහර ලාවට ඕන්ට වඩා පරියන්කේ ඉන්න ගිහිල්ලා මේ කොන්දේ අමාරු හදාගත්ත අවස්ථා තියෙනවා. නිින්දයක් නැතුව හිටපු අවස්ථා තියෙනවා. තෙල් ගාගත්ත අවස්ථා තියෙනවා. වගේ ඉතින් සෑහෙන්න ප්‍රශ්න හරහා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වගේ අත්දැකීම් හරහා යනකොට තමයි පොඩ්ඩක් තේරෙන්නේ කොහොමද හදාගෙන යන්න තියෙන්නේ කියලා. එතකොට තමයි ඉතින් තවත් කෙනෙක් යනකොට පොඩ්ඩක් අවවාදයක් දෙන්නත් පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා මේවා ඉතින් මහා දේවල් නෙමෙයි. අපි මේකේ පුහුණුවක් ලබන්න තමන්ට යම් යම් අත්දැකීම් පරාසයක් ලැබෙනවා. ඒකම තමන්ගේ ජීවිත අත්දැකීමක් බවට පත් වෙනවා. හොඳයි සන්නස. සක්මන් භාවනාව අද දින පෙර දිනට වඩා ප්‍රගතියක් අද දින තිබිනි. නමුත් වැඩිදුර සක්මන් කිරීමේදී පාදයන්ට බරක් දැනිනි. මහා බරක් උසුලා සිටින්නාසේ දැනිනි. නමුත් එය පසුව සිතට සහනයක් ගෙන දෙමින් සිත නිවීමට ලක්විය. පරියංක භාවනාවේදී නම් මේ වන විට පාදයන්ගේ රිදීම ආරම්භ වී ඇත. ත්‍රිකාලික සිතුවිලි සිත වසඟ කර ගැනීමට උත්සාහ දරුවත් නැවත සිත එක්තැන් කොට භාවනාවේ යෙදීමේ ඉදිරියේදී අඩුපාඩු මගහරවා ගැනීමට උත්සාහ දරමි. විශේෂ සතුට නම් කළ ක්‍රියාවන් පිළිබඳව සතියෙන් ක්‍රියා කළෙමි. හිතට නිදහසක් දැනෙමින් පවතී. කාර්යබහුල පීඩාකාරී ජීවිතයක් ගත කළ අපට මෙහිදී සතිය පිහිටුවා කටයුතු කිරීමෙන් වගකීම් හා බැඳීම් වලින් දුරක්ෂව නිදහස් මනසින් කටයුතු කිරීමට ඉඩපස්තාව ලැබීම මහත් භාග්‍යයකි. සිත එක්තැන් කර ගැනීමට එක් කර්මයකට පිහිටුවා කටයුතු කිරීමට නොහැකි බවක්ද ඇත. ඒ සඳහා පිළියමක් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. දීඝායු වේවා. හොඳයි. ඒක කියන්නේ සිතේ ඒකාග්‍රතාවය ඇතිවීම, සමාධිය ඇතිවීම ගැන අද අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ධර්මදේශනාවේදී. මොකද ඒක සතිය දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලැබෙන දෙයක්. ඉතින් ඒක එච්චර ඒ කියන්නේ නොලැබෙන දෙයක් නෙමෙයි ලැබෙන දෙයක්. ඉතින් මේක යෙදීම තුලින් තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා අපි ඒකට තමයි මේ කටයුතු කරගෙන යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න දැන් අපිට පුළුවන් වර්තමානයේදී ඔන්න හුස්ම රැලි 5ක් බලන්න. සිහියෙන් ඉන්න පුළුවන් හුස්ම රැලි 5ක්. ඊළඟට ඔන්න දවස් කීපයක් යනකොට ඔන්න හුස්ම රැලි 10ක් සිහියෙන් බලන්න පුළුවන්. තවත් සතියක් විතර යනකොට අපි හිතමු හුස්ම රැලි 20ක් සිහියෙන් පවත්වන්න පුළුවන්. ඒතර හුස්ම රැල්ලක් ගානේ සිහිය පිහිටවනවා. දැන් ඔතෙන්දී අපි මහා අමාරුවට ගත්තොත් ඕක කරන්න බෑ. මේ හුස්ම රැල්ලක් ගැන අවධානය යොමු කරද්දී ඒ වර්තමානයේ ගන්න හුස්ම රැල්ල ගැන විතරයි අපි අවධානය යොමු කළ යුත්තේ. අතීතේ පහුවෙච්ච හුස්ම රැලි ගැන අපි වැඩකුත් නැහැ. අනාගතේ වෙන්න තියෙන හුස්ම රැලි ගැන වැඩකුත් නැහැ. දැන් මේ මොහොතේදී මොකක්ද අත්දකින්නේ? මේ මොහොතේ ලබන ආශ්වාසයක්ද? මේ මොහොතේ අත්දකින්නේ ප්‍රශ්වාසයක්ද? මේ මොහොතේ ලබන්නේ නැත්නම් අත්දකින්නේ ආශ්වාසයක්ද? මේ මොහොතේ අත්දකින්නේ ප්‍රශ්වාසයක්ද? අන්නේ මේ මොහොතේ අත්දකන අත්දැකීමට හිත අරගන්න පුළුවන් නම් හිත සෑහෙන්න සැහැල්ලු වෙනවා. වැඩෙත් සාර්ථක වෙනවා.
හුඟක් ලොකු දේවල් හිතන ගියොත් වැඩේ අපහසුයි. ඊට වඩා මට ලොකු දෙයක් හිතන්න නැහැ. මම දැන් ඔක්කොම පොඩ්ඩක් පැත්තක දැම්මා. මේ දවස් කීපය පොඩ්ඩක් මං විවේකයෙන් ඉන්නේ කියලා අර බර හැල්ලු කරගෙන මට දැන් ලොකු දෙයක් කරන්න නැහැ. හුස්ම දිහා බලන්න විතරයි තියෙන්නේ. කියලා පුළුවන් තරම් වැඩේ සරල කරගන්නවා. සැහැල්ලු කරගන්නවා. අනවශ්‍ය දේවල් ඔක්කොම පැත්තකට දානවා. එතකොට පොඩි දෙයක්නේ අපිට කරන්න තියෙන්නේ. මේ ආස්වාසයත් දිහා බලන එක විතරයි තියෙන්නේ. ප්‍රශ්වාසයත් දිහා බලන එක විතරයි තියෙන්නේ. ඔහොම කරගෙන යනකොට දන්නේම නැහැ ඔන්න හුස්ම රැලි 20ක් බලන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ හුස්ම රැලි 20ේම අපි හොඳ අවධානයෙන් මෙතන නාසිකාග්‍රේම අවධානය පවත්වලා තියෙනවා. හිතන්න ඔන්න දැන් තව සතියක් යනකොට ඔන්න හුස්ම රැලි 30ක, තවත් සතියක් යනකොට හුස්ම රැලි 40ක. ඔහොමම ගිහිල්ලා හිතන්න අපිට පුළුවන් වුණා කියලා හුස්ම රැලි 100ක විතර අවධානය පවත්වන්න කියලා. ඒ කියන්නේ හිත සමාධිමත් වෙලා. දන්නේම නැහැ අපි එතනට ළඟා වෙලා. ඉතින් මේකේ තියෙන්නේ අර අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. හුස්ම රැල්ලෙන් හුස්ම රැල්ල මේක කරගෙන යනකොට මේක දන්නේම නැහැ සාර්ථක වෙනවා. ඒ නිසා හුඟක් එහා තියෙන සමාධියක් ගැන බලාපොරොත්තු තියලා වැඩක් නැහැ. දැන් කරන්න තියෙන්නේ මට මේ මොහොතේදී හුස්ම රැල්ල බලා ගන්න පුළුවන්ද? අන්න ඒ ගැන තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පළමුව සක්මන් කිරීම ආරම්භයට වඩා මේ වන විට යම් වෙනසක් ඇතැයි මා තුලින්ම මට දැනිමි. නමුත් ස්වාමීනි යම් බාහිර අරමුණු වේගයෙන් අල්ලා ගන්න ස්වභාවයක් සිත තුළ ඇතැයි පෙනේ. එහිදී මා ගොඩනගා ඇති යම් දෙයක් වේ නම් ඊතා වේගයෙන් බිඳෙයි. එහිදී එල්බගෙන සිටීම අතහැර දමා අභ්‍යන්තර පැමිණ මම සක්මන් කළෙමි. එහිදී යම් වෙනසක් දැනුනි. මාහට ඇති ගැටලුව නම් සිත ඉක්මනින් විසිරී යෑම වලකා සමාධි සුවයට සක්මන පවත්වාගෙන යෑමට මූලිකව කටයුතු කළ කාරණයක් තිබේ නම් එය පහදන්න. පරියංක භාවනාව. හොඳයි. අවසරයි සනස. සක්මනේදී ඇත්තටම සමාධියක් හැදෙන්න චුට්ටක් කල් යාවි. හැබැයි ඒ සමාධිය තමයි අල්ලා හිටින්නේ. දැන් උතන පොඩි වැඩක් තියෙනවා. දැන් අපි සමහරලාවට සක්මන අතහැරලා ඉක්මනට වෙයිලා වාඩි වෙනවා. හිත සමාධිමත් කරගන්න කියලා. නමුත් ඒ ගොඩ නැගෙන සමාධිය ඉක්මනට කැඩෙනවා. සමහරලාට නැගිට ගමන් ඔන්න ආයෙත් හිත විසිරිලා. නමුත් සක්මනේදී හැදෙන සමාධිය හැදෙන්න ටිකක් කල් යනවා. හැබැයි හොඳට අල්ලා හිටිනවා. ආයි ඒක ඉබේට කැඩෙන්නේ නැහැ. හොඳට කාලයක් තිස්සේ අල්ලා හිටින ගතියක් තියෙනවා. විවිධ බාධා මැද්දේ වුණත් ඒක රැකෙන ගතියක් තියෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ සක්මනේ ආනිසංස පහක් දේශනා කරනවා. චංකමන ආනිසංස සූත්‍රය කියලා සූත්‍රයකදී. ඉතින් ඒකේ අවසාන වශයෙන් මේ සඳහන් කරන මේ ප්‍රධාන ආනිසංසය චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. ඒ කියන්නේ මේ සක්මනේදී ගොඩනැගෙන සමාධිමත් බව හොඳට චිරස්ථායි වෙනවා. දීර්ඝ කාලයක් අල්ලා හිටිනවා. ඒ නිසා ටිකක් වෙලාව යාවි. හැබැයි ඒ කටයුත්ත සාර්ථක වෙනවා. පොඩ්ඩක් එන්දා උත්සාහයෙන් ඉවසීමෙන් කරගෙන යන්න. පරියංක භාවනාව මාහට පරියංකයේ තවම ඊට අපහසු වේ. එයට හේතුව නම් ඉරියව්ව පවත්වාගෙන යෑම අපහසු එම වේදනාව හේතුවෙන් සිත අරමුණු මත රැඳීම ඊට අසීරු වේ. නමුත් මා උත්සුක වෙමි. මෙම ඉරියව්ව නොමැතිව වෙනත් ඉරියව්වකට යන්න නම් සිත සමාධි කර ගැනීමට පහසු වේ යයි සිතේ. සිතේ සමාධිය සඳහා ඉරියව්ව වෙනස් කිරීම ගැටලුවක් නොමැතිවද පහදන්න. ඔව් ඉරියව්ව වෙනස් කරන්න පුළුවන් සමාධියට ලොකු බාධාවක් නොවෙන්න. ඉතින් ඒකත් නිකන් උපක්‍රමයක් කියන්න පුළුවන්. හිතන්න දැන් අපි ආස්වාසේ ප්‍රස්වාසේ බලාගෙන ඉන්නවා. මෙතන අපේ අවධානය යොමු කරන් ඉන්නවා. ඉතින් ඒ ඇස්සේ දැන් ඔන්න කකුල රිදෙනවා. දැන් අපි මෙතනින් කකුලට අවධානය යොමු කරලා ඉරියව්ව මාරු කරන්න ගියොත් ඉතින් මේතන තියෙන අවධානය බිඳෙනවා. සමාධිය කැඩෙනවා. හැබැයි ඔතන සතියට නම් බාධාවක් නැහැ. දැන් හුඟක් වෙලාවට අපි සමාධිය එල්ල කරන් යන්න ගියොත් හිත ටිකක් ඉතින් මේ නෝකඩු කියනවා. හැබැයි සමාධිය නෙමෙයි මෙතන සතියට මුල් තැන දීලා යන්න ගියොත් මේ අරමුණ මාරු කළා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ආස්වාස ප්‍රස්වාස බලමින් මෙතන අරමුණේ ඉන්නවා. ආනාපානය ගැන සතිමත් වෙනවා. ඊට පස්සේ එතන අරමුණ මාරු කළා අපි මෙතෙන්ට ගන්නවා. මෙතන තියෙන වේදනාවක් දැන්. එතකොට මේ වේදනාව ගැන අවධානයෙන් ඊට පස්සේ මට මේ වේදනාව දිහා බලාගෙන පාදය වෙනස් කරන්න පුළුවන්. ඉරියව් මාරු කරන්න පුළුවන්. එතකොට තේරෙනවා අර වේදනාවට සිද්ධ වෙන වෙනස්කම්. වේදනාව පොඩ්ඩක් අඩු වේවි. වේදනාව සම්පූර්ණයෙන් පහව යාවි. ඊට පස්සේ දැන් ඔන්න මෙතන සමනයටපත් වුණා. මොකද මං ඉරියව් වෙනස් කරා. දැන් බොහොම සිහියෙන් හැබැයි. ඊට පස්සේ මේ ඉරියව් මාරු කරාට පස්සේ ආයෙත් අවධානය නාසිකාග්‍රයට ගන්න පුළුවන්. ඊට පස්සේ ආනාපානෙ දිගට කරගෙන යනවා. ඒ නිසා සතියේට කිසි බාධාවක් උනේ නැහැ. ඉතින් තවත් ක්‍රමයක් තමයි ඕනේ නම්
අපි තුමු නාසිකාග්‍රේ ගාවම අවධානය තියාගෙන ඒක මාරු කරන්නේ නැහැ වේදනාවට. නාසිකාග්‍රේ ගාවම තියන් ඉන්නවා. තියාගෙන ඉඳලා නිකන් හොරෙන් වගේ හිමීට මේක මාරු කර ගන්නවා. කලබලයක් නැතුව හිමීට මාරු කරගන්න හැබැයි බලාගෙන ඉන්නේ නාසිකාග්‍රේ අසලට. ඒතකොට ලොකු බාධාවක් උනේ නැහැ සමාධිමත් බවට. ඉතින් අපිට ඒක රැක ගන්න අවශ්‍ය නම් එහෙම කරත් ඉතින් ලොකු වරදක් නැහැ. මේ දෙකම කළා බලන්න. දෙකෙන් සාර්ථක වෙන ක්‍රමේ දිගට අනුගමනය කරන්න. ගරු ලොකු ස්වාමින් වහන්සේ දින දෙක කාලය තුල භාවනා කර යම් දියුණුවක් ලබා ඇති බව මාහට හැඟි. පෙර දිනවල මෙන් සිතෙහි කලබලකාරී ස්වභාවයක් නැත. පෙර දිනවල සිතුවිලි එක දිගට කරදරයක්සේ ගලා එයි. ඒ තරමක් පාලනය වී ඇත. සක්මන් භාවනාව මා කැමැත්තෙන් සිදු කළත් පරියංක භාවනාව කිරීම තරමක් අමාරු වේ. එමෙන්ම එක පෙළට නිරන්තරයෙන්ම භාවනා කිරීම හේතුවෙන් ඊයේ දිනයට වඩා උදාසීන බවක් දැනේ. යෝජනාවක් ලෙස විවේක කාලයේ තරමා දීර්ඝ කොට ලබා දෙන්නේ නම් හොඳයයි සැලකේ. තෙරුවන් සරණයි. හොඳයි. දැන් දෙවන ඉල්ලීමත් ලැබුණා. අපි බලමු ඉස්සරහට. අපි චන්දවිමල සාන්නහතර තමයි ඉතින් ඒ ඉල්ලීම යොමු කරන්නේ. තෙරුවන් සරණයි. සති වැඩසටහනේ සාර්ථකත්වය අද දින යම් තරමක දැනුනි. සිතෙහි සැහැල්ලු බවක් හොඳින් දැනේ. කුමන අපහසුතාවක් දැනුණත් වැඩසටහන තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවට විශ්වාසයක් ඇති විය. බොරුවට වගේ ලියලා තියෙන්නේ. වார்த்தාවට එන්න ඕනේ තමන්ගේ අත්දැකීම. තේින් නැතුව නිකන් අර වෙන දේවල් ප්‍රශංසා වලින් ඇති වැඩක් නැහැ. නුපුරුදු පුරුද්දක් කළ සක්මන. අද දිනේ සක්මන් භාවනා බොහෝසේ නොකලද පෙර දිනයට වඩා අද දින මාහට මිතුරු බවක් දැන්නේ. පුරුදු නොකළ නිසා පළමු දිනේ අපහසු වුවද දෙවෙනි දිනේද වූ අද දින පොළොව මත පය තබද්දී වෙනදාට වඩා හුරු පුරුදු බවක් දැනුනි. මේ පය තබන්නේ පොළොව මත යන්න සිහියෙන් පය තැබූ නිසාය. ඉදිරි කාලයේදී සක්මන තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අදිටන් කළෙමි. පරියංක භාවනාව. ඇස් නොපෙනෙන තැනැත්තෙකු කිරිකන්නාක් මෙන් කටයුතු කරද්දී දැස් පාදා සිහිය වඩා නිවැරදි පිළිවෙලට භාවනාව මෙදින දෙක තුල පුරුදු උවෙමි. එනිසා වෙන්ම පළමු දිනේදී දැනුණු නුපුරුදු බවක් අපහසුාවක් අද ඊතරම් නොදෙනේ. ඉදිරි කාලයේ තුල දවස එක පැයක් හෝ භාවනා කිරීමට සතිය වැඩිවීමට අදිටන් කළෙමි. තෙරුවන් සරණයි. හොඳයි. සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට ඉක්මනින් තරහා කේන්තිය ඇතිවේ. ඒ පාලනය කර ගැනීමට සුදුසු කමඨහනක් දේශනා කරන මැනවි. සක්මන් භාවනාව වැඩිම තුල ලබන ආනිසංස දේශනා කරන මැනවි. භාවනා වැඩිවීමට සීලය අනිවාර්ය වේද? මෙම දින දෙක තුල සිතට දැනුණු निराமிස සතුට උපකාර දුන් ඒකේ අදාළ නැහැ ඉච්චර වර්ණනාවක් තියෙන්නේ. අර දෙකට උත්තර ලබා දුන්න නම් හොඳයිනේ. එහෙමයි. බලධාරිය ඉතින් කපා හැරියා. හරි. දැන් අපි මැද්දෙන් ගත්තොත් මැද්දෙන් අහනවා මේ සක්මනේ ආනිසංස. ඉතින් ඒ ටික එනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ සූත්‍රයක් තියෙනවා චංකමන ආනිසංස සූත්‍රය. ඉතින් ඒකේ බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ බොහොම සරල තැනකින් සරල ආනිසංසයකින්. ඒ තමයි අද්ධානක්කමෝ හෝති. මේ දුර ගමන් යන එක කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් ඉස්සර කාලේ අද කාලේ වගේ මේ මොකක්වත් වාහන තිබුණේ නැහැ. දැන් අදත් මේ දවස්වල වාහන ටිකක් අඩුයි මේ. පෙට්‍රල් නැහැ නේද? ඩීසල් නැහැ. ඉතින් ඒ කාලේ කොහොමත් ඉතින් ඕවා නැහැ. ඉතින් ඒ නිසා පයින් තමයි යන්න තිබුණේ. ඉතින් අර සක්මන් භාවනා නිරත වෙන කෙනාට පයින් යනවා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දුර ගමනක් එයාට යන්න පුළුවන්. හොඳ කායික මානසික ශක්තියක් තියෙනවා. ඒ නිසා යන්නේ එක මුල් ආනිසංසයේ වශයෙන් මේ අද්ධානක්කමෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ පදහනක්කමෝ හෝති කියලා පදන් වීරයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ එන බාධාවන් ජය ගනිමින් තමන්ගේ අදිෂ්ඨානයේ මුදුන්පත් කරගන්න අන්තිම දක්වා යන්න පුළුවන් පදන් වීරයක් කිරීමේ ශක්තිය හැකියාව සක්මන් භාවනාව තුළින් ගොඩ නැගෙනවා කියලා පදහනක්කමෝ හෝති කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා අප්පා බාධෝ හෝති. අල්පා බාධ ඇත්තෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ කය නිරෝගී වෙනවා. තියෙන රෝග දුර වෙලා යනවා. කය තව නිරෝගී වෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. මේ කාපු බීපු දේවල් හොඳට දිරවන්න පටන් ගන්නවා. මොකද දැන් අපේ ස්වාමීන් වහන්සේලා නැතෙන් කරන්නේ නැතුව ඇති මේ දානේ වළඳපු ගමන් නිදාගත්තොත් එහෙම දන්නේම නැහැ. ඉතින් ලෙඩ තමයි. ඉතින් එක්කෝ දිය වැඩියාව කියයි. ඉතින් නැත්තම් ප්‍රශ්න ගොඩයි. ඉතින් දැන් හිතන්න සක්මන් කරනවා නම් දානි ටිකක් වළඳලා ඊට පස්සේ ඇඳට යනවා වෙනුවට සක්මනට යනවා. එහෙම සක්මනට යනවා නම් අන්න මේ
වළඳපු දානේ හොඳට දිරවනවා, ජීර්ණයටපත් වෙනවා. ඉතින් ඒකම තමයි ඇත්තටම අර අප්පාබාධෝ හෝති කියන එකටත් හේතු වෙන්නේ. මොකද මේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳට සක්‍රිය වෙන්න ක්‍රියාශීලී වෙන්න අපේ කය නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම මුකුත් රෝගයක් නැහැ. බොහොම අල්පාබාධ ඇත්තෙන් බවට පත් වෙනවා. පස්වෙනි ආනිසංසය තමයි අර මං කලිනුත් මතක් කරේ චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. මේ සක්මන තුලින් ගොඩනැගෙන සමාධිමත් බව চিරාත් කාලයක් රඳා පවතිනවා. දීර්ඝ කාලයක් රඳා පවතිනවා. ඊට පස්සේ මුලින් අහපු ප්‍රශ්නය මොකක්ද සායනාස මේ? හරි. දැන් ඕකේ මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් අපිට එකපාරටම කේන්තියට මේ උත්තරයක් දෙන්න බෑ. ඔය සරල මුලින් පැලස්තරයක් අලව ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව වගේ දෙයකින්. මෛත්‍රී භාවනාව ටිකක් වැඩුවාම ඉතින් එතන අර මෛත්‍රිය හරහා අපිට යම් ආනිසංස රසක් තියෙනවා. ඉතින් ඒ තුලින් අපිට හිතේ ඇතිවන කේන්තිය පාලනය කරගන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. හැබැයි මේක හොඳ මේ විසුදුමක් වශයෙන් නම් ලැබෙන්නේ සතිපට්ඨානය දීර්ඝ වශයෙන් වැඩිම තුලින්. ඒ කියන්නේ දැන් ඔතන වෙන්නේ හිතන්න ඕනේ දැන් අපිට දැන් තියෙන තත්ත්වය ගත්තොත් දැන් ඔන්න හොඳටම කේන්ති යන කෙනෙක් ටක් ගාලා කේන්ති ගියා කෙනෙකුට ඔන්න බැන්නා නැත්නම් ගැහුවා ඊට පස්සේ දවස් දෙකක් ගියාට පස්සේ ඔන්න පසුතැවිල්ලක් එනවා වෙන්න පුළුවන්. ඉතින් ওই මට්ටම තමයි අපි හිතමු දැනට තියෙන්නේ. හැබැයි ඔන්න දැන් සතිය දිනු කරගෙන යනවා. දිනු කරගෙන යනකොට හැබැයි තාමත් කේන්ති යනවා තාමත් බනිනවා තාමත් ගහ ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අර පසුතැවෙන එක පොඩ්ඩක් අඩු වෙලා දැන් ටිකක් තමන් ගැන දැනෙන්න පටන් ගන්නවා. තමන්ට තේරෙනවා දැන් මෙහෙම චරිතයක් මගේ තියෙන්නේ. නිතරම කේන්ති යනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මට. කියලා අර තමන්ගේ චරිතය ගැන පොඩි අවධානයක් තමන් ගැන සොයන් විවේචනයක් එන්න පටන් ගන්නවා. ඊට මේකේ තියෙන වරද තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. දැන් තමන් තව හැබැයි කරගෙන යනවා. මේ අතරේ භාවනාවත් කරගෙන යනවා. ඊට පස්සේ දැන් ඔන්න කේන්ති යනවා. හැබැයි හොඳට දැනුවත්. තමන්ට හොඳට තේරෙනවා මේ කේන්ති ගියාම හිතේ ඇතිවෙන ඒ දැවිල්ල, තැවිල්ල හොඳට තේරෙනවා. හැබැයි තාමත් සමහරවිට පාලනය කරගන්න බෑ. ඔන්න කෙනෙක් එක්ක විරසක වීමක් වෙනවා. බැන ගන්නවා. කේන්ති යනවා. හැබැයි හොඳට දැනුවත්වමයි කටයුත්ත සිද්ධ වෙන්නේ. තමන්ට හොඳට තේරෙනවා දැන් මේකේ තියෙන පීඩාව තමන්ට හොඳට තේරි තමයි වැඩේ සිද්ධ වෙන්නේ. තවත් කාලයක් යනකොට අර තරම් මට්ටමට යන්න කලින් තමන්ට තේරෙනවා. ඒ කියන්නේ සතිය දිනු වෙන්න අර තරම් උච්ච මට්ටමකට යන්නේ නැහැ කේන්ති. ඊට කලින්ම තමන්ට තේරෙන්න ගන්න දැන් නම් අන්න කේන්ති යාගෙන එන්න. මේක දිගට ගියොත් නම් ආයෙත් මං එදා වගේම රණ්ඩුවක් ඇති කර ගන්නවා. ඉතින් ඒ මට්ටමින් ඔන්න නතර කර ගන්නවා. එතකොට දැන් අන්න රණ්ඩුවට යන්නේ නැහැ, කෑ ගහන්න යන්නේ නැහැ, පඩුස වචන කියන්නේ යන්නේ නැහැ. මගේ නවත්තනවා. තවත් මේක දිනු වෙනකොට ඊටත් කලින් අහු වෙනවා. ඒ කියන්නේ කේන්ති යාගෙන එනකොට නිකන් නොරුස්නා ගතියක් පහළ වෙනකොට තාම දැන් කේන්තිය නෙමෙයි මේ නොරුස්නා ගතියක්. හිතේ නිකන් පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. නොරුස්නා ගතියක් පහළ වෙනවා. යා ගැන නිකන් පොඩි අකමැත්තක් පහළ වෙනවා. එතකොටම තේරෙනවා. ඒ මට්ටමින් ඊළඟ මේ හඳුන ගන්න පුළුවන්. ඒ මට්ටමින් වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න ටික ටික අපි අර අපේ තිබිච්ච කේන්ති ගිහිල්ලා බරපතල වශයෙන් අපි කරන මේ වීතික්‍රම මට්ටමේ ක්ලේශය කඩා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා తాවකාලිකව අපිට මෛත්‍රී භාවනාවකින් බුද්ධානුස්සතියකින් වගේ දෙයකින් විසඳුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ගන්න නම් සතිපට්ඨානයේ දියුණු කිරීම තුළින් සෑහෙන විසඳුමක් ලබන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඔව් මෙහෙම කියත හැකියි. සීලය තිබුණත් කරන්න පුළුවන්. සීලය නැතත් කරන්න පුළුවන්. සීලය තිබුණොත් වැඩේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. සීලය නැතත් කරගෙන යනකොට සීලය හැබැයි පස්සේ එකතු වෙනවා. එතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට සීලය නැහැ කියලා මේක නොකර සිටීම නෙමෙයි වැදගත් වෙන්නේ. සීලය නැතත් වැඩේ කරගෙන යනකොට Tamanට තේරිලා සීලය තමන්ම එකතු කර ගන්නවා. ඉතින් මේකට හරිය ලස්සන සූත්‍රයක් එනවා සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. මට මතක විදිහට අංගුත්තර නිකායේ නවක නිපාතේ. ඉතින් ඒකේ හරිය ලස්සනට ඔය විස්තරේ බුදුරජාණන් වහන්සේ කරනවා. ඒ කියන්නේ සතියට හොඳට පස්සේ එකතු වෙනවා සම්පජඤ්ඤය කියලා. අරමුණක් දිහා හොඳට තීක්ෂණව බලන හැකියාව මේකට එකතු වෙන්න ගන්නවා. මේ ගමන ඉස්සරහට යනකොට සති සම්පජඤ්ඤය ඉස්සරහට යනකොට ඒකට එකතු වෙන බය ලැජ්ජාව. හිරි ඔතප් දෙක එකතු වෙනවා. හිරි ඔතප් දෙක එකතු වෙන්න අන්න ඊළඟට ත්‍රිවිධ සුචරිතයක් පටන් ගන්නවා. කාය සුචරිතයක්, වාක් සුචරිතයක්, මනෝ සුචරිතයක් පටන් ගන්නවා. ඒ කතා කරන්නේ සීලය. ඒ කියන්නේ නිවැරදිව අපි සතිපට්ඨානය දිනු කරනවා නම් හිතන්න අපි මොන හරි වැරදි එක්ක පටන් ගත්තා. අපි විවිධාකාර දුර්වලතා තියුණා, සීලේ අඩුපාඩුකම් තියුණා. හැබැයි භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්නගෙන නිවැරදිව අපි ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන් තමා විසින්ම නිවැරදි වෙනවා. ඒක සතිමත් භවයේ සතිපට්ඨානයේ ආනිසංශයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ සතිය දිනු කිරීමෙන් පමණක්ම සියලු කෙලෙස් ප්‍රහාණය කොට ධර්මාවබෝධය ලැබිය හැකිද? එසේ
හැකිවන්නේ නම් කුමන අයුරකින් සතිය දියුණු කර කෙලෙස් ප්‍රහාණය කරගන්නා ක්‍රමවේදය කාරණකව පහදා දෙනු මැනවි. හොඳයි මම කලින් එකට පොඩ්ඩක් රිවයින් කරන්න කියලා ආරාධනා කරනවා. කලින් ඔකට උත්තරේ දුන්නා. එහෙනම් මම හිතන්නේ ආයි කියන්න අවශ්‍ය නැහැ. තෙරුවන් සරණයි. සති වැඩසටහන දෙවන දිනේ වන අද දින පෙර දිනේ තිබූ මැලිකම් දුරු වී සිත පෙර දිනට වඩා තැන්පත්ව පැවතිනි. මේ වැඩසටහන් පැමිණීමේදී මහත් කම්මැලිකමක් දැනුණොද එහෙත් වැඩසටහන සම්බන්ධ වූ පසු මෙවැනි වැඩසටහනක වැදගත්කම හා එමගින් සිදුවන උතුම් මෙහෙවර මහත් ප්‍රීතියටපත් වේ. ප්‍රශ්නයක් නෑ ඒකේ. තෙරුවන් සරණයි. පසුගිය දිනකට සාපේක්ෂව අද දින සිතට විශාල සහනයක් දැනුනි. සතිය වර්ධනය ඒකෙත් ප්‍රශ්නයක් නෑ. හරි. සතිමත් සක්මනකින් අනතුරුව පරියංක භාවනා වෙත යොමු වුණා. ආසනයේ හොඳින් පට්ටල වී කය වෙත සිත යොමු කළා. පරතෝ බැල්මෙන් යුතුව කිහිප වතාවක් කය මෙනෙහි කිරීමේදී කය හා සිත තැන්පත් වුණා. ආලෝකමත් වූ අවකාශයක් පෙනෙන්නට වූයෙන් ඒ දෙස බලා සිටියා. මේ හිස් අවකාශය ලෙස මට පෙනෙන්නේ නිහඬව තිබෙන සිත බව පැහැදිලි වුණා. මහා සැහැල්ලුවක් සැනසිලිදායක බවක් දැනුණා. ඒත් ඒ සියල්ල සෙනෙයකින් ඇති වී පැවතී නැතිව ගියා. කය පිළිබඳ වැටහීමක් මේ මොහොතේ තිබුණේ නැහැ. සිතට මෙතෙක් කිසිදු සිතුවිල්ලක් පැමිණියේද නැහැ. සංඥා වලින් තොරව සිත එලෙසින්ම නිහඬව පැවතුණා. මේ දෙස යොමු වන අතරෙහි බෙල්ල පහතට නැඹුරුව ඇති බවක් දැනුණා. ඒ නිින්දෙන් නොවන බවද පැහැදිලි. ඊතා හොඳින් සතිමත්ව පැවතුණා. බෙල්ල කෙලින් තබා ගනිමින් නැවත බලා සිටියා. මේ වෙලේ සංඥාවක් දෙකක් පැමිණියත් එය පැමිණි ලෙසම ගෙවි ගියා. කයේ සංවේදනා ලෙස දෙයක් හිරි බවක් දැනුණත් ඒට ලං වී බලද්දී ඒ වේදනාවක් ලෙස දැනීගේ ගෙවන් ගියා. මෙසේ නිහඬව ඇති සිත සමග පෑ දෙකකට ආසන්න කාලයක් පරියංකයේදී සිටියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට නිරෝගී සුවයද නිවනේ සැනසීමද ලැබේවා. සැමට තෙරුවන් සරණයි. හොඳයි. ඉතින් මේ මට්ටමම දැන් සක්මනේදිත් ගන්න පුළුවන් නම් හරිය. දැන් අපිට පරයන්කේ මේ මට්ටම ගන්න පුළුවන්. හොඳට සංසුන් හිතක් තේනවා. දැනෙන දේවල් එක්ක ඉන්න පුළුවන්. සිතුවිලි වල සෑහෙන අඩුවක් තේනවා. හිතේ විවේකයක් අත්දකින්නවා. බලන්න සක්මනේදිත් ওই தත්ත්වය ගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු යනකොට එනකොට වෙන වෙන කටයුතු වල නිරත වෙනකොට අපි හිතමු කෑම කනකොට නානකොට ඉතින් මේ හැම තැනකදීම දැන් මේක ව්‍යාප්ත කරන්න මේක තව පතුරවන්න. එතකොට අන්න අපිට ඒ කාය විවේකයක්, චිත්ත විවේකයක් දක්වා යන්න පුළුවන්. ඉතින් ඒකෙම තව දිගුවක් වශයෙන්, තව ගමනක් වශයෙන් හිතේ ඇතිවන කෙලෙස් හඳුනා ගන්න. ඊළඟට ඒ කෙලෙස් හඳුනගෙන ඒවෙන් තොරවත් හිත පවත්වන්න. තව අපි නිකන් අර කෙනෙක් හදන හැටි, මමෙක් හදන හැටි ඒව තේරුම් ගන්න. අන්න ඒ වගේ ටිකක් සියුම් විපස්සනා පැත්තකටත් යන්න උත්සාහන්ත වෙන්න කියලා ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. උදෑසනින්ම මිදුල පිරිසුදු කරමින් ඒ සියල්ල සතියෙන් කිරීමට හැකි විය. ඉන්පසු දියන් ගතිමි. ඒද සතියෙන් කළෙමි. ඊට පසු ආර්ය ශ්‍රාංග සීලය සමාදන් උනිමි. පාරයන්කේ සඳහා සුපුරුදු අසුනේ හිඳ ගතිමි. ඊයේ හවසත් අද උදෑසනත් පාරයන්කේ එකම ලෙස දැනෙන්නේය. මා පාරයන්කේ කරන විට දැනෙන්නේ වැඩිපුර පිම්බීම හැකිලීමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ හවසද අද උදෑසනද කුස තුල ලොකු බරක් තිබෙනසේ අපහසුාවක් දැනුනි. නමුත් කලබල වූයේ නැත. සිදුවන දේ නිරීක්ෂණය කළෙමි. වේගවත් පිම්බීමක් හැකිලීමක් සිදුවිය. ඒ පපුවතෙක් පැමිණ උරහිස්ද ගැසෙන අයුරු දැනුනි. 3-4 වතාවක් එසේ සිදුවී සියල්ල සමතයකටපත් විය. පින්බීම සංසුන් විය. හැකිලීම යම්තාක් දැනුනි. තවත් ස්වල්ප මොහොතකින් ශරීරය පැත්තකට ඇලවී ඇති අයුරු දැනුනි. සතියෙන්ම එය කෙලින් කරගතිමි. වෙනත් දැනුණු දෙයක් නැත. උදේ 9 සිට 11:17 වනතුරු සංසුන් සිතින්ම එසේ සිටියේය. සතිය පැවතියේය. සිත පිට ගියේ නැත. ශබ්ද ඇසුනේ නැත. කිසිම කලබලයක් නැත. ඉඳගෙන සිටින බවක් ලකුණක්වත් නැත. ශරීරයේ සැහැල්ලු බවක් දැනුනේය. කමඨහන් ලැබීමට නැගී සිටි පසුව ඒ සැහැල්ලු බව ශරීරයේ පැවතියේය. ගේ තුල ඇවිදින විටද වම දකුණ සිහි වෙයි. වැඩක් කරන විටද සතිය පැවති නිතරම සතියෙන් සිටීමට ඉබේම පුරුදු වී ඇත.
ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් තව දිගට දියුණු කරගෙන යන්න. ඒ කියන්නේ මේකේ යම් කිසි ප්‍රතිඵලයක් ලැබලා තිනවා. යම් කිසි තමන් යෙදීම නිසා පුහුණු වීම නිසා ලබන ආනිසංස ටික ඉතින් හෙලි කරලා තිනවා. ඒක ඊටාම වැදගත්. ඒ නිසා මේකේ විශේෂයෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. තව ටිකක් දියුණු කරගෙන යන්න. තව ටිකක් හිත දිහා බලන පැත්තත් පටන් ගන්න පුළුවන් දැන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිමත් වීම. සතිමත්ව වම දකුණ ලෙස ඇවිද ගියා. පොළවේ පවතින ස්වභාවයන් යටිපතුලට විවිධ වූ දැනීම් එක්කල අතර කයටද විවිධ වූ සංවේදනාවන් මත දැනුවත් වුණා. නිමිති ස්වභාවයේ තුරන් වී හුදු ක්‍රියාදාමයක් ලෙස අද්දුටුවා. අද්දුටු කෙනෙකු නොමැති වූවන් ඒ දැනෙන දෙයට නුවණින් විමසුම් කරන බව යයි මා පවසනවා. පර්යංකයට පැමිණ හුස්ම රැල්ලට හිත යොමු කළා. එහිදීද ඒ සිදුවෙන ක්‍රියාවලිය සමග මුසු වුණා. අවස්ථාවන් දෙකකදීම මෙම නිරීක්ෂණය වේ. ක්‍රියාසිත සමග සිටන විට සිතුවිලි පැන නැගීමක් නැත. කම්මැලිකමක් නැගෙන්නා ඌ සිතුවිලි මනාප අමනාප භාවයට බෙදා වෙන් කරන්නේ මමයයි සතුටු වූ විට බවත් දැනෙන දේ තුල එවැනි ස්වභාවයක් නොපවතින බව වැටහුණා. දැනෙන දේ තුල මේ හරඹය පවතින බව දැනුනි. නොදැනීම තුරන් කළ කායික කොටස් ගැන කිසිම සංඥාවක් ඇති නොවුණු බැවිනි. ඔබ වහන්සේ දෙන උපදෙස් බොහෝ ප්‍රයෝජනවත් වන අතර සතුටින් ජීවිතයේ ගතවන අම්දම ටික ටික වැටහි යනවා. දැන් මෙය විනෝදාත්මකයි. අල්ලා ගන්නා දෙයක් නොමැති නම් ගැටෙන දෙයක් නැත. ඒවා මම මගේ කරගන්න කෙනෙකුත් නැහැ. ඉන්නවා කියා සිතුවා නම් සියල්ලම මා ඉදිරිපිට අත්දැකීමයි. පිං සිදු වේවා නිවනින් සැනසේවා එපමණයි. හොඳයි. ඉතින් අතරම ටිකක් ඒ කියන්නේ ඕනනම් ඉතින් ඔතනට ගඩි ගැඹුරු අදහසක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අත්දැකීමක් ලබද්දී ඒ අත්දැකීම මුල් කරගෙන කෙනෙක් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න මේ ඉන්න කෙනෙක් නෙමෙයි හදන කෙනෙක් තමයි මෙතන පවතින්නේ කියලා. කියන්නේ අපි මමෙක් හදා ගන්නවා, පුජ්‍යලයක් හදා ගන්නවා, තව ටිකක් එහා ගිහලා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක්, ගුරුවරයෙක් කොහොම කියලා ඉතින් අපි ඔක්කොම හදා ගන්නවා. ඉතින් අන්තිමට මේ හදාගත්ත සම්මුතිය පැටලෙනවා. දැන් අපි භවනාවක ගිහිල්ලා භවනාවක් කරගෙන ගියාම විපස්සනාවක් කරගෙන ගියාම ওই தත්ත්ව නිකන් ලිහෙන්න ගන්නවා. හිතට එන සිතුවිලි වල අතර පරතරයක් එහෙම ඇති වෙලා මේ අපි කරගන්න ඒ අවුල් කිරීම අපිටම තේරෙන්න ගන්නවා. ඊට පස්සේ නිකන් අවුල් ලිහිලා හිත සැහැල්ලු වෙනවා. හිත සංසිඳෙනවා. ඊට පස්සේ දැනුවත් බවත් එක්ක ඉන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. එතකොට දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් එනකොට මේ දැනුවත් බව කියන්නේ මමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම සමහරවිට කෙනෙක් ප්‍රශ්න කරන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන මේ දැනුවත් බව කියන්නේ මමෙක් නෙමෙයි. ඒක තමයි දැනුවත් බව. හුදු දැනුවත් වීමක් මිසක් එතනත් කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ඉතින් ඔන්න වගේ ගැඹුරු පැත්තක් විවිධ සූත්‍රවලදී කතා කරනවා. ඒ නිසා විමසමින් යන්න. ඒ කියන්නේ කොහොමද මේ කෙනෙක් හදන්නේ? කොහොමද මමෙක් හදන්නේ? කොයි අපි හිතේ සිතුවිල්ලක් පහළ වෙනකොට ඒකේ අර කෙනෙක් හදන්න මමෙක් හදන්න යම්කිසි තල්ලුවක් එනවා. ඉතින් ඒකට අහු නොවි ඒ සිතුවිල්ල අත්හැර ගන්න පුළුවන් වුණොත් ඔන්න කෙනෙක් මමෙක් හදන්න නැතුව අර මේ දැනුවත් භාවය තුළ හිත පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් දිගට කරගෙන යන්න යම් අත්දැකීමක් ලැබලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කරන කෙනෙකි. භාවනාවේ අත්දකින අතිසියුම් தත්ත්වය නේව සංඥානා සංඥායතනේ බව දම් දෙසුමකදී දැනගන්න ලැබුණා. මෙම නේව සංඥානා සංඥායතන යනු අනිදස්සන විඥාණයමය නැතිනම් අවදස්සතා දෙකක්ද කියා පහදා දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. නෑ එතන නම් පැටලිල්ලක් තියෙන්නේ. දැන් ඒ කියන්නේ අපි සමතේ පැත්තෙන් යනකොට ධානා පැත්ත කතා කරනවා. ඉතින් එතන අනිදස්සන විඥානයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තාමත් හිත නැත්නම් විඥානයේ අරමුණක් ඇසුරු කරනවා. ඉතින් ඒක විස්තර වෙනවා යම් යම් සූත්‍රවලදී. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ රූපාවචර ධානය ගැන කතා කරනවා, අරූපාවචර ධානය ගැන කතා කරනවා. ඒ මට්ටම් වලදී පවා අනිදස්සන විඥානයක් නෙමෙයි තියෙන්නේ. එතනක් තියෙන්නේ හිත පිහිටි තත්වයක්. නැත්නම් විඥානයේ පිහිටි තත්වයක්, අරමුණක් ඇසුරු කරන තත්වයක්. අනිදස්සන විඥානයක් ගැන විශේෂයෙන් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම හිත කිසිම අරමුණක් නොගෙන ඇසුරක් නොකර පිහිටන්නේ නැතිව කිසිම නිදර්ශනයක් නැතිව උපාදාන නොකර ඉන්න මට්ටමකදී ඉතින් ඒක මේ ධානයක ඉඳද්දි නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධානයෙන් අයින් වෙලා ධානයේ තියෙන අපි හිතමු ඒකේ තියෙන දොස් දැකලා ඒකත් විපස්සනාවට නගලා ඒකිනුත් හිත නිදහස් වෙච්ච මට්ටමකදී තමයි අනිදස්සන විඥානයක් කියන එක කතා කරන්නේ.
හොඳයි. එහෙනම් අද අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නත් එපමණයි. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් යමු වෙච්ච වාර්තාත් එපමණයි. එහෙමනම් අද දවසේත් තව ටිකක් උත්සාහයෙන් කටයුතු කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.